නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් විවේක ඉරිදා දවසේ සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡාව ඔබට සමීප කරමින් ශ්‍රද්ධා රූප ዋහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ඔබ හැමදෙනාම ආදරෙන් කැටුව ධර්ම සාකච්ඡා පවත්වන්න අපි සූදානම් වන්නේ. ඉතින් අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩමවා වැඩ හිඳිනවා. වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒත් එක්කම අපි සදැහැති දායකත්වය පිළිබඳව සිහිපත් කරගන්නම්. අංක 1606න් 1 කොට්ටාව පන්නිපිටිය යන ලිපිනේ පදිංචි පින්වත් දිනේශිකා සන්ධ්‍යාමලී මෙනවිය, ඒ වගේම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සහ 9 වේල්ස් රෝහලේ රසායනාගාර කාර්ය මණ්ඩල ඇතුළු ඒ කලන මිතුරන් හැමදෙනාම තමයි සදැහැති දායකත්වය දරන්නේ. ඒ පින්වන්ත හැමදෙනාමත් කැටුව, පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අපේ පින්වත් ස්වාමින් වහන්සේ සමග දහම් පිළිසඳර පවත්වන්න අපි සෝදානම්. ඉතින් අපි සාකච්ඡා කරන්නට අපිට අනුශාසනා කරන්නට යෙදුනේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ ද්වේතානුපස්සනා සූත්‍ර ධර්මය ඔස්සේ. ඉතින් යුගල වශයෙන් වන කාරණා අවබෝධය පිණිසයි කුසල් ධර්ම පවතින්නේ කියලා ධර්ම දේශනාවෙන් පැහැදිලි කරලා දුන්නා උන්වහන්සේ. ඉතින් මේ පිළිබඳව අපි කතා බහ කරමු. කුසල් දහම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔස්සේ කොහොමද වැඩි දියුණු වෙන්නේ කියලා අපි පින්වත් ස්වාමින් වහන්සේගෙන් විමසලා කරුණු දැනගනිමු. ඔබේ ගැටලුත් ඔබට යොමු කරගන්න අවස්ථාව තිබෙනවා. 0112 548යි 400 ඔස්සේ කරුණු විමසන්න කියලා. 0112 548යි 400 කියන දුරකථන මාර්ගය ඔබ වෙනුවෙන් විවෘත කොට තිබෙන්නේ. ඔබේ ගැටලුවත් යොමු කරන්න. අපි සාකච්ඡාව ආරම්භ කරමු මහා සංඝරත්නය වන්දනා කරගෙන. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අර කරුණම දැන් කුසල ධර්මයන්ගේ වර්ධනය අවශ්‍යයි වඩන්න ඕන කියලා කිව්ව කරුණු දෙකක් වශයෙන් වන කාරණා අවබෝධය පිණිස ස්වාමීනි අපි කුසල දහම් වර්ධනය කරගන්න පිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කුසල ධර්මිය වැඩි යන ස්වරූපයේ කොහොමද එකිනෙකින් වටහා ගන්න අවසරයි ස්වාමීනි. හැම දිනකටම තිරුවන් සරණයි. ඔබතුමා ඇසුවා වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපි කතා කළොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි මූලිකවම කොටස් 3කට බෙදෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා වශයෙන්. එතකොට සීල, සමාධි, ප්‍රඥා වශයෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙනෙක්ගේ වර්ධනය වෙන්නේ. පරිපූර්ණ වෙන්නේ. එතකොට දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තොත් එහෙම මූලිකව බෙදෙන කොටස් 3ේදී සීල, සමාධි, ප්‍රඥා කරන ඒකේ ඉස්සරලාම අපි ගත්තොත් ආර්ය අෂ්ටාංගික කරුණු 8ක් තියෙනවනේ. එහෙමයි. ඒ තමයි සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වශයෙන්. එතකොට ওই කාරණා 8ේදී මුල්ම කාරණා දෙක. ඒ කිව්වේ සම්මා දිට්ඨියත් සම්මා සංකල්පය. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප. මෙහෙමයි ස්වාමීනි. ඔන්න ඔය කරුණු දෙක අයිති වෙන්නේ ප්‍රඥාවට. එහෙයි. ඊට පස්සේ ප්‍රඥාව. ඊට පස්සේ මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකල්ප වුණ ප්‍රඥාව, සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා වුණ තුන්වෙනි එක. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔන්න එතන තුනයි. සීලේ කොටස. සීලේ කොටස. අන්න ඒ තුනයි තියෙන්නේ සීලයට. එහෙයි. සම්මා වාජීව. ඊට පස්සේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊතුරු කාරණා තුන. ඒකයි තියෙන්නේ සමාධියට. එතකොට කෙනෙකුට පේන්නේ ප්‍රඥා සීල සමාධි කියලා පේන්නේ. එහෙම අනුපිළිවෙල නමුත් එහෙම තිබුණට එහෙමයි ස්වාමීනි. භාගතුන් වහන්සේ ධර්මයේ තුල කෙනෙක් මුලින්ම දියුණු කරගන්න ඕනේ. දැන් එතනදී අපි කියමුකෝ ඒකයි එහෙම තියෙන්නේ කියලා. ඒ තමයි භාගතුන් වහන්සේ දේශනා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී ওই සියලු කරුණු වලට මූලික වෙන්නේ සම්මා දිට්ඨියයි කියනවා. සම්මා දිට්ඨිය වැඩිම පිණිස සම්මා දිට්ඨිය උපකාර වෙනවා. සම්මා දිට්ඨිය උපකාර වෙනවා සම්මා සංකල්පයට. සම්මා දිට්ඨිය උපකාරයි සම්මා වායාමයට. සම්මා දිට්ඨිය උපකාරයි සම්මා සතියට. සම්මා දිට්ඨිය උපකාරයි සම්මා වාචා. සම්මා දිට්ඨිය උපකාරයි සම්මා කම්මන්තයට. ඒතර ඒ නිසා තමයි සම්මා දිට්ඨිය සියල්ලගෙම ඉහළින්ම දාලා තියෙන්නේ. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අග්‍ර වෙන්නේ මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. එතකොට කෙනෙක් සම්මා දිට්ඨිය මුල් කරගෙන තමයි. ඒ කියන්නේ
දැන් අපි සාමාන්‍යයෙන් කතා කරලා සාමාන්‍ය විවහාරය කියන්නේ යහපත් දැක්ම කියන එකනේ සම්මා දිට්ඨිය කියන්නේ. නමුත් ධර්මයේ තුල තියෙන්නේ සම්මා දිට්ඨිය කියන එක භාගතුන විස්තර කරලා ඒ තමයි දැන් සම්මා දිට්ඨිය ලෝකෝත්තර ලෞකික වශයෙන් කොටස් දෙකක් බෙදෙනවා. එහෙමයි ස්වාමීන්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් තමයි තියෙන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. ඒකේ ලෝකෝත්තර වශයෙන් දුක, සමුදය, ඊට පස්සේ නිරෝධයේ මාර්ගය පිළිබඳව තියෙන අවබෝධක් ඥානය. එතකොට ඔන්න ඔකට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ලෞකික සම්මා දිට්ඨිය මුල් කරගෙන තමයි කෙනෙක් මුලින්ම ධර්මයට පිවිසෙන කෙනෙක් මුලින්ම ඇති කරගන්නේ. එහෙමයි ස්වාමීන්. ඒ තමයි අපි අහලා තියෙන මොකද්ද? අත්ති දින්නම් දානේ විපාක ඇත. එහෙමයි. පුද පූජා කටයුතු විපාක ඇත. රැකී ආරක්ෂා කටයුතු කිරීමේ විපාක ඇත. ඊට පස්සේ මව කියා විශේෂයෙන් සැලකිය යුතු කෙනෙක් විපාක ඇත. පියා කියලා විශේෂයෙන් කෙනෙක් ඉන්නවා සැලකීමේ විපාක ඇත. ඊට පස්සේ මොකද්ද? ඕපපාතික සත්වය ඇත. ඊට පස්සේ කර්මඵලයන්ගේ විපාක තියෙනවා. ඒ ඔක්කොම ලෞකික සම්මාදිට්ඨියට යයි. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මේ ධර්මය අවබෝධ කර භාගතුන් වහන්සේලා අවබෝධ කට සේ උත්සර්මයන් වහන්සේලා මේ ධර්මය අවබෝධ කරා කියලා අන්නේ ඒ කාරණාවෙන් යුතු වීම භාගතුන් දේශනා කරන වන්න සම්මා දිට්ඨියයි. ස්වාමීනි පළමු කොට අපි මේ ලෞකික සම්මා දිට්ඨිය පිහිටන්න අවශ්‍ය. අන්න ඒක තමයි. පළවෙනිටම හරියටම හරි ඉස්සරලාම අවශ්‍ය වෙන්නේ කෙනෙක් ලෞකික සම්මා දිට්ඨිය පිහිටීම. එහෙමයි. එතකොට සම්මා දිට්ඨිය පිහිටීමත් එක්ක තමයි අන්න කෙනෙකුට ධර්මයේ අවබෝධය කරා යන්න මූලික පරිසරය බිහි වෙන්නේ. මොකද දැන් ඕපපාතික සත්‍යය පිළිගන්නවා කියන අදහසට ඒ කෙනෙක් පිළිගත්තා කියලා කියන්නේ ඕපපාතිකව ඉපදෙන්නේ නිරේනි සත්‍යය. ඊට පස්සේ ගත්තොත් අපි പ്രേත ලෝකේ. එතකොට ඕපපාතික සත්‍යය පිළිගන්නෝ ඒ උපත පිළිගන්නවා කියන්නේ එයා නිරේ පිළිගන්න කෙනෙක්. එහෙමයි ස්වාමී. එයා പ്രേත ලෝකේ පිළිගන්න කෙනෙක්. ඊට පස්සේ ඒ කෙනා දිව්ලොව බඹලොවවල් පිළිගන්න කෙනෙක්. ඊට පස්සේ තමයි අපි කර්මඵල විශ්වාසය. ඒකත් සම්මා දිට්ඨියටයි තියෙන්නේ. ඒතකොට කර්මඵල විශ්වාසය පිළිගත්තා කියන්නේ එයා දන්නවා සත්තු මැරුවොත් පවක් වෙනවා. ඒක සතුන් මෙරීම කියන කන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා කම්මන්තේටයි යයිති. සතුන් මෙරීම වැළකීම. අන්න කර්මඵල පිළිගන්න කෙනා අන්‍ය සතුන් මෙරීම වළකිනවා කොහොමද? අන්න සම්මා කම්මන්තේ වැඩිනවා යාගේ. ඒකයි සම්මා දිට්ඨියත් සම්මා කම්මන්තේට උපකාරයි කියලා අන්න දේශනා කළේ. ඊට පස්සේ කර්මඵල පිළිගන්න කෙනා අන්න සොරකමෙන් වළකිනවා. වැරදි කාමසේනෙන් වළකිනවා. උන සම්මා කම්මන්තේ. ඊට පස්සේ කර්මඵල පිළිගන්න කෙනෙක් අන්න වචනේ සංවර කරගන්න සම්මා වාචා. එතකොට ඒ තමයි බොරු කියන්නේ. ඊට පස්සේ කේලම් කියන්නේ. ඊට පස්සේ පරුස වචන කියන්නේ. එන්න හිස් වචන කීම වැළකිනවා. ඇයි ඒකේ විපාකය එයා පිළිගන්නවා. එහෙමයි ස්වාමී. දුක් විපාක තියෙනවා කියන්නේ. එතකොට යන්නේ සම්මා වාචාව වලින් යුතු වෙනවා. එහෙමයි. බොරුවෙන් වළකිනවා, කේලමෙන් වළකිනවා. අන්න එයා ඒක විපාකේ පිළිගන්නවා. දෙවොලව පිළිගන්නවා. ඔන්න ඒකයි සම්මා දිට්ඨිය හැම දෙයකටම උපකාරයි. සියලු තන්නේ සම්මා දිට්ඨිය. සියලු තන්නේ හරියටම හරි සම්මා දිට්ඨිය උපකාර වෙනවා. එහෙමයි. ඒකට ওই විදිහට තමයි සම්මා දිට්ඨිය මුල් කරගෙන තමයි අනිත් පස්සේ සම්මා සංකල්පය. ස්වාමීනි අපිට මද අවසරයක් ලැබේවා. දුරකථනයේ ඔස්සේ සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. ඇහැලියගොඩ සිට හිරුෂාන්. හිරුෂාන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හලෝ. ඔව් තෙරුවන් සරණයි. නම බුද්ධාය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ගෙදර බුදුන් වඳින බුදු පිළිමය සද්දායම චින්තකාල වාත කරා. අපේ ගෙදරට ආපු ගුරුනාථ කෙනෙක් කිව්වා එහෙම පාට කරන්න හොඳ නෑ. වස්වදිනවා කියලා කිව්වා. මේවට ධර්මශාලාවෙන් දෙවිවරු කෝප වෙනවා කියලා කිව්වා. තාම කිව්වා මේ බුදු පිළිමය පන්සලකින් ගිහින් ඒ වගේම බුදු පිළිමයක් ගෙන්නලා තැම්පත් කරන්න කිව්වා. තාම කිව්වා මේ පව ගෙවන්නේ කයින්හරේ චෛත්‍ය මළුව තනියම අතු ගන්න කිව්වා. මේ කියන ඇත්ත ඒ කියන එක ඇත්තද ස්වාමීන් වහන්සේ දැනගන්නවා. හොඳයි හිරුෂාන් අවසරයි ස්වාමීනි. බුදු පිළිමේ පාට කරන්නේ එහෙමයි. කන්නේ දැව්වේ. ඔව් ඒක හොඳ නැහැ අගුණයි කිව්වා කියලා. ඒ වගේ අපේ බුදු පිළිම දැන් මේ බුදු පිළිම මං අල්ලලා පෙන්නන්න කිව්වොත් අපේ මේ පුතේකට අපේ බුදු පිළිම පාට කරලා තමයි තියෙන්නේ. එතකොට බුදු පිළිමේ ඉතින් ලස්සනටනේ අපි ඒක බුදු පිළිම පාට කරනවා කියන්නේ ඉතින් අපි අර ගියක් පාට කරන්න ගන්නවා වගේ එක පාර ගත්තා. එහෙම පාට කරන්නේ නැහැ. එහෙමයි සාම. ඒක ඉතින් හරි ගෞරවයෙන් බුදු ගුණ සජ්ජායනා කරලා ඉස්සල්ලා පිළිම වහන්සේට වන්දනාමාන කරලා පහනක් දැල්වලා ඔන්න බුදු පිළිමේ ඊට පස්සේ හිස ඊට පස්සේ යුරාදී ඔන්න පාට කරලා අවසානයේ පිරිත් සජ්ජායනා කරමින් තමයි ඔන්න බුදු ගුණ සජ්ජායනා මැදිතම ඔන්න නේත්‍රා තියෙන්නේ. අන්න එහෙම තියන්නේ. එහෙමයි. ඉතින් අර ඒක ගෞරවයෙන් කළ යුතු දෙයක්. එහෙම ගෞරවයෙන් කළේ නැහැ කියලා
අර ඉතින් වස්වදින කතා ඒක ඉතින් අසමහරලාට කෙනෙක් බය කරනවා කියන ඇත්තේ. නමුත් ඉතින් අර භාගතුන් වහන්සේට ගෞරවයෙන් වන්දනාමාන කරලා එහෙන් බුදු ගුණ සජ්ජායනා කරමින් ඒ පිළිබිඹ වහන්සේ අලංකාරණය කරාට කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. මේ ඒක ඉතින් හොඳ දෙයක් ඉතින්. ස්වාමීනි අර ගෞරවයෙන් සාතුන් වහන්සේ කෙරෙහි පිළිපැදීම. ගෞරවයෙන් ඒ කියන්නේ අර ගෞරවයෙන් කියලා කිව්වේ දැන් බුදු ගුණ සජ්ජායනා. ඒක පිරිත් කී එක කරා. එහෙමයි. ඒකට අන්නේ එහෙම කළාට ඉතින් කිසිම අරුබුදයක් නැහැ. හොඳයි. අවසරයි ස්වාමීනි. ඔබට පිළිතුරක් ලැබෙන්නේ නැති. ඉතින් මේ විදිහට අවබෝධය ඇති කරගන්න කියලා මතක් කරනවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අපි කරුණු විමසමු. අපි මේ සාකච්ඡා කරමින් හිටියේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි කොහොමද කුසල් ධර්මයන් වැඩෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී මේ සම්මා දිට්ඨිය සියලු තන්හි ප්‍රමුඛ වෙනවා කියන කරුණ. අවසරයි ස්වාමීන්. එතකොට දැන් සම්මා දිට්ඨිය අපි ගත්තොත් ඊළඟ කාරණාව සම්මා දිට්ඨියට පස්සේ තියෙන සම්මා සංකල්පයනේ. එහෙමයි ස්වාමීන්. ඒතර සම්මා සංකල්පය කියන එක අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. ඒතර ඔය තුන තුන තමයි සම්මා සංකල්පය. එතකොට සම්මා සංකල්පයක්දී නෙක්ඛම්ම සංකල්පය කියලා කියන්නේ කාමයන්ගෙන් නිදහස් වීම ගැන අන්‍යය කල්පනා කරනවා. එහෙමයි. කාමයන්ගේ ආදීනවය නෝනින් විමසනවා. කාමයන්ගේ ආදීනවේ අයහපත ඒකේ දුක් විපාක ගන්නන්නේ සිහි කරනවා. එතකොට එයාට සිහි කරන්න හිතෙන්නේ, ඒ සිහි කරන්න හිත නැමෙන්නේ අයියා කාමයෙන් ඇතිවන අකුසලයේ කෙරෙහි බය නිසානේ. ඒ විපාකයට බය නිසා. එතකොට විපාකය කොහෙද? කාමයන් පෝෂණය කළොත් දැන් වැරදි කාමසෙන වගේ අකුසල් සිදු වුණොත් ඒ කාමයන් නිසා යන්න වෙන්නේ සතර අපායනේ. එහෙමයි ස්වාමී. එතකොට අන්න ඒකයි තිකත මොකද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. ඔබට සම්මා දිට්ඨිය තියෙන කෙනා තමයි අන්න සම්මා නෙක්ඛම්ම සංකල්පුණත් පුරුදු කරන්න ආස කරන්නේ. එතකොට එයා දන්නවා මේ නෙක්ඛම්ම සංකල්පය තුලින් නයිස්ක්‍රම්‍ය කියන දේ ගුණයක් කෙනෙකුගේ ජීවිතේ ලස්සන කරන කරුණක් කියලා. එතකොට මේ නයිස්ක්‍රම්‍ය කෙරෙහි තියෙන ආදීනවන් නයිස්ක්‍රම්‍යයේ තියෙන ආනිසංස ගැන කල්පනා කරලා කාමයේ ආදීනව සිහි කරනවා. දැන් කාමයේ ආදීනව සිහි කරනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ කාමයේ කියන්නේ ගිනි අඟුරු වලක් වගේ. එහෙමයි ස්වාමී. එතකොට ගිනි අඟුරු වලක් වගේ කියලා යන්නේ කෙනා දැන් සිහි කරන්නේ දැන් ගිනි අඟුරු වලකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් වැටුණොත්. පින්වත් මහණී ගිනි අඟුරු වලට වැටිච්ච කෙනාගේ නොපිච්චෙන තැනක් තියෙනවද කියලා අහනවා. එහෙමයි. හැම තැනම දැන් අපි හිතන්නකෝ අසුචි වලකට කෙනෙක් කරනවා අසුචි නොතරවෙන තැනක් නැහැනේ. ඔළුවේ ඉඳන්ම ගෑවෙනවනේ. ඊට පස්සේ උස්සලා ගන්න තියෙන අර මොනවද දැන් ඒ වගේ ගිනි අඟුරු වලකට වැටුණොත් ඒකෙන් එයාගේ පිච්චි නැති තැනක් නැහැ කියනවා. අන්නේ කාමයේ අර ගිනි අඟුරු වල වගේ අති භයානකයි. දුක් විපාක ඇති කරලා දෙන්නේ. මොකද දැන් කාමයේ කියලා කියන්නේ ඒ ශ්‍රාවකින් වහන්සේ කල්පනා කරන ඇසට පෙනෙන ප්‍රිය ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියමනාප රූප. ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප ශබ්ද. ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප ගන්ධ සුවඳ. ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රස. ඉෂ්ඨකාන්ත මනාප පහස. ඉෂ්ඨකාන්ත මනාප අරමුණු. දැන් මේ පංචකාම අරමුණු. ඉෂ්ඨකාන්ත මනාප පහසෙන් ඉවරයි. එතකොට ඔන්න ඔය පහ මුල් කර ඔය රූප ශබ්ද ගන්ධ රස පහස මුල් කරගෙන එයා අන්න ඒ කෙනාගේ ඉන්ද්‍රියන් අසංවර කරගන්නවා. ඒ ඉන්ද්‍රියන් මුල් කරගෙන අන්න එයා රාගික ලෙස කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ කල්පනාව එනකොටම දැන් ඒ කල්පනාවක් මුල් වෙලානේ එයාගේ ඉස්සපස්ස රාගික වෙන්න තියෙන දේවල් සිද්ධ වෙන්නේ වැරදි කටයුතු. එහෙමයි ස්වාමී. ශ්‍රාවකයා මොකද කරන්නේ? කල්පනාව එනකොටම අන්න වහා ඒක එතනින් නතර කරනවා. ඒක භාගතුන් හරි ලස්සන උපමාවක් කියනවා. ඒ කොහොමද කියනවා? වේලිච්ච තනකොළ තියෙන පිට්ටනියක් තියෙනවා කියලා හිතන්න. ඒ කියන්නේ හොද්දටම කරකුට්ටම් වෙලා තියෙන පිට්ටනිය. එහෙමයි. දැන් මොකද වෙන්නේ? මේ කරකුට්ටම් වෙලා තියෙන පිට්ටනියක් අපි දැක්කම අපි නිකමට උනත් කියනවා මේකට ගිනි අඟුරු වලක්වත් ඇතුළට නම් අපේ බසගාල ඇවිලේ නේද කියලා අපි කියනවා. එහෙමයි. ඒක අපි සාමාන්‍යයෙන් දැක්කම කියනවා. එතකොට අන්න ඒ වගේ කියනවා භාගතුන් වහන්සේ කියනවා භාගතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද අර වේලා තියෙන තනකොළ පිට්ටනියට කෙනෙක් අරන් ඇවිල්ලා ඒ කෙනෙක් ගිනි පුලිඟුවක් දානවා කියනවා. ඇයි අර තනකොළ ටික හොඳටම වේලා නැ තියෙන්නේ. අර ගිනි කූර වැටිච්ච ගමන් වහා බස් ගාලා ගිනිය වෙලෙනවා කියනවා. ඇයි අරක හොඳටම වේලා කරකුට්ටම්. එහෙමයි ස්වාමී. ඇයි රාගය කියන දේ කාමයේ කියන දේ ලෝක සත්‍යය තුළ තියෙනවා ඒකාන්තයෙන්. ඒ නිසා කාම ධාතුව කියන එක තියෙනවා. කාම ධාතුව කියන කෙනාට අරමුණ එන්න විතරයි වෙන වහාශණයෙන් එනවා. එහෙමයි ස්වාමී. ඒක දැනගත්ත ගමන් භාගතුන දේශන කරන ගිනි අඟුරු වැටිච්ච ගමන් අන්න ඇවිලෙනවා. ඇවිලිච්ච ගමන් ඒ තනකොළ බිම ආශ්‍රිතව කරගෙන ඉන්නෝනේම සත්තු
ඒ කියන්නේ ඒගොල්ලෝ පිච්චිලා හානියටපත් වෙනවා කියලා දන්නවනම් ඒ දන්න කෙනා මොකද කරන්නේ? ගිනියකට වැටිච්ච ගාම ලොකුවට පැතිරෙනොඩි වහා කකුලෙන් අතින් පයින් ගහලා ඒක වහා නිමනවා කියනවා. එහෙමයි. අන්න ඒ වගේ තමයි කියනවා ශ්‍රාවකයාත්. තමාට කාම සංකල්පනා කාම අරමුණක් ආපු ගමන් අර වහා අර ගිනි අඟුර වැටලා වහා දඩබඩ ගාලා ගිනි ඇවිල්ලා යන්න කලින් වහා ශ්‍රණයෙන් අතින් පයින් ගහලා ඒක නිමනවා වගේ. අන්න නෙක්ඛම්ම සහගත අරමුණේ වහා සිත පිහිටව ගන්නවා කියනවා. ආදීනව සිහි කරමින්. එහෙමයි. ස්වාමීනි මද අවසරයක් ලැබේවා. අපට සම්බන්ධතාවක් ලැබෙනවා. දුරකථනයේ ඔස්සේ ප්‍රශ්නයක් විමසනවා. නුවරින් මහිලානි මහත්මිය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. දුරකථනයේ රැඳෙන ඔබට අපි කතා කරන්නේ. නුවරින් නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ මට මේ මම ආයතන භාවනාව නිතර මෙනෙහි කරනවා. මට ස්වාමීන් වහන්සේ දැනගන්න ඕන මේ ඇස හේතුන් නිසා හට ගන්නා හේයින් වහා වෙනස් වී යන හේයින් අනිත්‍යයි කියන එක මට අර මෙනෙහි කරගන්නකොට ඒක තේරුම් මැදි ස්වාමීන් වහන්සේ මට ඒක දැනගන්න අවශ්‍යයි. නමෝ බුද්ධ. පින් දෙන අපි ඔබතුමියට අපි පින්වත් ස්වාමීන් වහන්සේට ගැටළු යොමු කරගන්න අවසරයි ස්වාමීන්. ඇස දැන් අපි අහලා තියෙනවා ඇස කන නාසය දිවකය මනස. ඔය හයට කියන්නේ ආයතන හයනේ. ඒතර ආයතනය හටගන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ දැන් පටිච්චසමුපාදයේ තියෙනවා මොකද්ද? නාම රූප පත්‍ය සලආයතන. නාම රූප ඇති කල්හි ආයතනය හටගනී. එහෙමයි. ඒතර ඒක තමයි භාගතුන් අර අනිත්‍ය භාවනාවේදී කියන්නේ හේතුන් නිසා හටගත්තා. මොකද්ද මේ ඇස නම් වූ ආයතනේ හටගන්න හේතුව? නාම රූපයයි. එහෙමයි. ඒ කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන නාම ධර්ම පහත්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුත්. එතකොට ওই රූපත් ඊට පස්සේ නාමත් අර කාරණා පහත්. එතකොට ওই දෙකේ එකතු වෙලා කියන නාම රූප. ඔන්න ඔය නාම රූප ඇති කල්ලි තමයි ආයතන හය හටගන්නේ. ඒ කියන්නේ ඇස හටගන්නේ මොකෙන්ද? නාම රූප වලින්. කන නාම රූපයෙන්, දිව නාම රූපයෙන්, කය නාම රූපයෙන්, මනස නාම රූපයෙන්. එතකොට නාම රූප ඇති කල්ලි හටගත්තේ නාම රූප නැති වේ කල්ලි නිරුද්ධ වී යනින් මේ ඇස අන්න අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය. අනිත්‍ය කියන්නේ මොකද්ද? හේතුවෙන් හටගත්ත හේතු නැතිවීම නැති වෙනවා කියන වචනේ තේරුමනේ අනිත්‍යයි කියන්නේ. එහෙමයි ස්වාමී. එතකොට හේතුව මොකද්ද? නාම රූප. නාම රූප ඇති කල්ලි ඇස හටගත්තා. නාම රූප නිරුද්ධ වෙන කල්ලි ඇස නිරුද්ධ වී යනවා. දැන් අද අපි මේ ද්වේතානුපස්සන සූත්‍රයේ කිව්වේ දුක හටගත්තේ මොකද? ස්පර්ශය ඇති කල්ලි යන දුක හටගත්තා. ස්පර්ශය නිරුද්ධ වෙන කල්ලි දුක නිරුද්ධ වුණා. එහෙමයි. විඥානය ඇති කල්ලි දුක හටගත්තා. විඥානය නිරුද්ධ වෙන කල්ලි දුක නිරුද්ධ වෙනවා. උපදී ඇති කල්හි දුක හට ගන්නවා. උපදී නිරුද්ධ වෙන කල්හි යන දුක නිරුද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි. ඒ වගේ නාම රූප ඇති කල්හි ආයතන ඇති වේ. නාම රූප නිරුද්ධ වෙන කල්හි ආයතන නිරුද්ධ වී යන හින් අන්නේ ඇස අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. ඒකේ අනිත්‍ය ඇස දුකටයි යයිති. එහෙමයි ස්වාමී. ඒ අනිත්‍ය දුක්ඛ ඇස අනාත්මයි. තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ. අන්න මේ ඇස අනිත්‍ය නිසා මේ ඇස දුකට අයිති නිසා මේ ඇස තමාගේ වශයෙන් පවත්වා ගන්න බැරි නිසා අන්න මේ ඇස එහෙනම් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය කියා හෝ අරගෙන වැඩක් නෑ. ඒ නිසා තමයි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා අන්න දේශනා කළේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි මේ ආදි වශයෙන් දැන් අපිට රූපයක් දැක්කට පස්සේ ඉස්සරහා ප්‍රියමනාප දර්ශනයක් වෙනත් නැත්නම් මිනිස්සෙකුගේ හෝ රූපයක් දැක්කට පස්සේ අපි ඒ රූපයට ප්‍රිය වෙලා යන ස්වභාවයෙන් යුක්ත වෙනා මිසක් මගේ ඇහැ මෙහෙම මේ අනිත්‍ය වෙලා යන කැඩිලා බිඳලා යන දෙයක්ද කියලා අපිට එකපාර අමතක වෙලා යනවා. නමුත් ස්වාමීන් ඇහැ පිළිබඳ මේ අවබෝධය අපි මනාකොට ඇති කරගන්න ඕනේ. එහෙමයි. එතකොට ඇත්තටම ඒ ක්‍රමය කෙනෙක් සිහි කරන ඔය සිහි කරන ක්‍රමය ගැන භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඔබතුමා විමසුවා වගේ මහා අත්තිපදෝම සූත්‍රය. මහා අතිපදෝම සූත්‍රයේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ යම් කිසි කෙනෙක් ඔය ආයතන 6 ඔස්සේ ඔබතුමා ඇසුවා වගේ අර එයාට ඒ ආයතන 6 දකින්නකොට ඒ ආයතනය ඔස්සේ ගෝචර දැන් ඇසට ගෝචර වෙන විශේෂ රූපනේ කනට ශබ්දේ නාසයට ගන්ධ සුවඳ දැන් ඔබතුමා වගේ එහෙම තමයි තියෙන්නේ. එතකොට කෙනෙක්ට ඇසයි රූපේ එකතු වෙනකොටම මේ ඇසත් මේ මට පේන රූපෙත් මේ දෙක අනිත්‍යයිනේ. මේ ඇසයි රූපේ එකතු වීමෙන් ඇතිවන මේ විඥානේ අනිත්‍යයිනේ. දැන් අපි ඔකට හොඳට උදාහරණයක් ගමුකෝ. අපි සිත. ඔන්න අපිට හිතට සිත වෙනවා යම් විතර්කයක්. හිතට යම් අරමුණක් එනවා.
ඒ අරමුණ එනකොට කෙනෙකුට දක්ෂයි නම් හිතන්න පුළුවන් මේ දැන් ඔන්න මට මනස තියෙනවා. එහෙමයි. ඔන්න රාගික අරමුණක් ආවා කියමු. ඔන්න ද්වේෂසහගත අරමුණක් ආවා කියමු. කාට හරි ගහන්න මරන්න හිතෙනවා. එතකොට එයා හිතනවා මොන්න මේ හිත තියෙනවා මගේ මනස තියෙනවා. මේ මනසයි දැන් ඔන්න අරමුණක් එකතු වෙනවා. මේ මනස කියන්නේ භාගතුන දේශනා කළේ අනිත්‍යයි. අනිත්‍ය මොකද මනස හටගත්තේ නාම රූප වල. එහෙමයි ස්වාමී. ඒතර මනසන්න අනිත්‍යයි. මේ සිතවිලි. දැන් මේ රාගික අරමුණනේ ද්වේෂසහගත අරමුණනේ ඔන්නේ සිතවිලි අරමුණනේ. ඒතර මේ අරමුණත් හේතුවකින් හටගත්තේ. අරමුණ හටගන්න හේතුවත් මොකද්ද? නාම රූප ධර්මයෙන් ඇතිවෙච්ච දෙයක් නෙක්ක විඳීමකින් සංඥාවකින් ස්පර්ශයෙන් ගත්ත දෙයක් තමයි අර විදිහට එන්නේ. එක්ක රාගික විදිහට එක්ක ද්වේෂයක් විදිහට එන්නේ ගත්ත අරමුණ. ඒ ගත්ත දෙයක් තමයි එන්නේ. එතකොට හටගත්තා. එතකොට නාම රූපයෙන් හටගත්තම යනස අනිත්‍යයි, අරමුණු අනිත්‍යයි, මනසයි අරමුණේ එකතු වීම විඥානය අනිත්‍යයි. එතකොට විඥාණයෙන් ඇතිවන ස්පර්ශය අනිත්‍යයි. ඒ නිසා මේ මනසත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඒ අරමුණත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. විඥානියත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ස්පර්ශයත් මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා සිතන්න පුළුවන් නම් ඒක ඉතින් අති දක්ෂකමක්. එහෙමයි. ඒ සිතන රටාවම තමයි නිවන් මාර්ගයේ නිවන සාක්ෂාත් වීම පිණිස කෙනෙක් ඇත්තනම සිතන රටාව ඒක තමයි. එහෙමයි. ඒ විදිහට හිතන්න එයාට අනිත්‍ය තුලම හිත බැස ගන්නවා. එහෙමයි. වහවහ එන අරමුණ කෙරේ දැන් ওই විදිහට සිහිපත් කළා දැන් අපි ගමුකෝ ওই විදිහට අපි තව උදාහරණයක් ගමු මේ ලංකාවේ වෙච්ච දෙයක්. එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේ පුරුදු කරන්නේ අට්ටික සංඥාව. ඇටසැකිල්ල ගැනම තමයි නුවණින් හැම වෙලේම විමසන්නේ. දැන් මේ ඔළුවේ තියෙන හිස් කබල කියලා කියන්නේ මෙහෙම ඇස් කුහර දෙකක් තියෙන. දැන් හිස් කබල වෙනකොට දැන් හිස් කබල ගලපනවා තමන්ගේ ශරීරයට. හිස් කබලේ දැන් ඉස්සරලාම තියෙන්නේ මේ උඩ අස්තිය තියෙනවා. දැන් මෙතන අපි කියන ෆ්‍රොන්ටල් බෝන් මොකද්ද? ඉස්සරහා තියෙන අස්තිය තියෙනවා. ඊට පස්සේ අක්ෂි කුහර තියෙනවා. ඊට පස්සේ නහස් කුහරේ තියෙනවා. දැන් ওই විදිහට අන්න සිහි කර කර යනවා. එතකොට ඒ සිහික හැම වෙලේම මේ ශ්වාස භාවනා විදිහට කරන්නේ ඒක. එහෙමයි. ඒ ශ්වාසකේ මේ විදිහට සිහි කරනකොට දැන් උරස් කුහරේ තියෙනවා. ඊට පස්සේ අස්ති තියෙනවා. අනිත් ওই විදිහට සිහි කරගෙනනකොට ඇටසැකිල්ල තමයි මේ ශ්වාසයට ප්‍රකට වෙලා ඉන්නේ. කෙනෙක් දැක්ක ගම ඇටසැකිල්ල ප්‍රකට වෙනවා. එහෙමයි ස්වාමී. එතකොට ඒ තරම් භාවනාව ප්‍රකට වෙලා. එහෙයි. ඒ ස්වාමීන් වහන්සේ දැන් පාරේ වැඩම කරනකොට මිනිස්සුත් එක්ක ගහමරා ගත්ත ගෑණියෙක් දුවගෙන එනවා පාරේ ඉස්සරහින්. ඊට පස්සේ ගෑණි hina වෙලා යනවා. අර ස්වාමීන් වහන්සේ දකින්නේ ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා නෙමෙයි ඇටසැකිල්ල. එහෙමයි සර්. අන්න ඒකයි දැන් එහෙම දැකගාම රාගයක් ඇති වෙන්නේ ද්වේෂයක් ඇති වෙන්නේ නැහැනේ. හරි උපකාරයි නේද? හරි උපකාරයි. ඒ අනුස්සති භාවනාවලදී ඒ අට්ටික සංඥා පුරුදු කිරීමේ තියෙන භාග්‍යය. ඒකට එහෙම දැක්කට පස්සේ ඔන්න දැන් ගෑණි hina දුවගෙන යනවා. මනිහා එනවා පිටිපස්සෙන්. මිනිහා දැකලත් අහනවා මිනිස්සු අහනවා මොකද? හාඳුරුනේ මේ දැක්කද ගෑණු කෙනෙක් දුවනවා මෙතනින් කියලා කිව්වා. අර ස්වාමීන් වහන්සේ කියනවා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද නම් දන්නේ ඇටසැකිල්ල නම් මගේ hina වෙලා ගියා කිව්වා. එතකොට අන්න ධර්මයක් පුරුදු කර ගැනීමේ තියෙන ලාභය. එතකොට මේ ධර්මයෙන් තමයි ආරක්ෂා කළේ. ඒ ධර්මයෙන් තමයි සිත රැකගත්තේ. ඉතින් ඔන්න ඔය වගේ දැන් ඒ විදිහ තමයි අසුභ භාවනාව පුරුදු කරගත්තාම. එතකොට අසුභ භාවනාව පුරුදු කරගත්තාම වහායට දෙතිස් කුණපේ තුමේ ශරීරයක්නේ කියන පිළිකුල් සංඥා වෙනවා. මේක මේ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ටිකකින් හැදිච්ච දෙයන්නේ. මේක අනාත්මයි කියන සංඥාව යට වහා වැටෙනවා. හිත යනවා. හිත ගියාට පස්සේ සමහරලාට ඔහුටම තේරුම් අරන් කෙනෙක් ගැලවෙනවා. සමහරලාට වෙන කෙනෙක් කියලා දෙනකොට ඕක මෙහෙමයි. ඔය අහලා තියෙනව නේද මේ ශාරීරික අනිත්‍යය කියන එක. දැන් අපි ගත්තොත් විශාකාව අර දැන් ධර්මයේ තුලම තියෙනවනේ විශාකාව මොකද්ද මිනිබිරුවෙන්ට ආශා කරගෙන ඉන්නවනේ. එහෙමයි සර්. එතකොට භාගතුනාස සිහිය පිටවනේ විශාකා. ඔයා ওই විදිහට ආසාවෙන් හිටියොත් ඉතින් ඔයාට හැමදාම එතකොට වහා විශාක කියන සාදු සාදු එහෙමයි ස්වාමිනී භාගතුන. මම කවුරුත් එපා කියලා අනිත්‍ය ප්‍රකට වර්ගවම සියල්ල අත්හරිනවා. එහෙමයි. අන්න ඒක තමයි අනිත්‍ය ප්‍රගුණ කර ගැනීමේ තියෙන ලාභය. සිහිය දුර්වල වුණත් එක්ක තමාට සිහිය ඇති වුණ වහාම එක්ක හිත පිහිටවනේ. එහෙනම් වෙන කෙනෙක් කියලා දෙනකොට වෙන කෙනෙකුගේ ස්වභාවයෙන් අන්න තමන්ට වහා මාර්ගයට එනවා. ඒකයි ධර්මයක් පුරුදු කර ගැනීමේ තියෙන ලාභය. ධර්මයක් පුරුදු කරගෙන නොතිබීමේ තියෙන ලාභය ද්වේෂයට ආස කරන මනුස්සයට ඕක අතහරින්න මේ මෛත්‍රිය වඩන්න කියලා කිව්වොත් අනේ ඔයගේ මෛත්‍රිය තියාගන්න කියලා අද බැනුම් අහන්නේ වෙන්නේ. එහෙමයි සර්. දැන් මෛත්‍රියට ආස කෙනෙකුටත් සමාහලාට දැන් කෙලස් කියන එක එකපාර ප්‍රහාණය වෙන්නේ නැහැනේ. නමුත් එයාට යම් මොහොතකුන් අපි හිතමු තරහ ඇති වුණා කියලා. මේ ඔයා මෛත්‍රිය පුරුදු කරන්න ඔය මිනිස්සු කියන ඒවා අතහරින ඔය බාල මිනිස්සුනේ හිස් මිනිස්සුනේ හිස් පුද්ගලයෙක් එක්ක මොකද අපි හැප්පෙන්නේ යන්නේ. ඔයා මෛත්‍රිය වඩ아가ගෙන ඉන්නේ එයාට යන විපාගේ හම්බෙයි කියපු ගම අන්න ධර්මයට ආසකන
එහෙමයි ස්වාමීනි. එහෙමයි අනේ ඔව් යාළුවා ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං ඔබ වහන්සේට කියලා අන්න පිං අනුමෝදන් කරලා එයා වහා මෛත්‍රියට යොමු කරනවා. ඒකයි ධර්මයක් පුරුදු කර ගැනීමේ තියෙන ලාභය කියලා කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා වේවා. අපට අවසරයක් ලැබේවා. දුරකථනසේ සම්බන්ධතාවක් කොට නැගෙනවා. මහාවීර නිරෝෂා මහත්මිය නමෝ බුද්ධාය. ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා පළමුවෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉදිරිපත් කරන්න. මට තියෙනවා දැනගන්න පින්වත් ස්වාමීන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මොනවද කියලා. හොඳයි. ඒ වගේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි උපෝසත සීලේ සමාදන් වුණාම විපාක උපාසිකාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපෝසත සීලේ සමාදන් වුණාම එක වේලක් ආහාර ගන්න කියලා. ඉතින් මේ දෙපාරක් ආහාර ගන්න එකත් හවසට ගිලන්පස ගැනීමත් වැරද්දක්ද කියලා දැනගන්න කැමතියි. හොඳයි ඔබේ අවසරයි ස්වාමීන්. ඉස්සෙල්ලා උපෝසතය ගැන ඒකට දීලා ඊට පස්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ගැන කතා කරමු. විශාඛ උපෝසතයේදී දැන් අර විදිහට එක වේලෙන් ආහාරය ගන්න දේශනා කරනවා. එක වේලෙන් ආහාර ගන්නවා කියන දේශනා කරන එක සිල්පදෙත් තියෙනවනේ අපි. එහෙමයි. මොකද විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියා. විකාලේ ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි. ඒතර විකාලේ ආහාර විකාලේ කියන එක පැනවෙන්නේ ඉර අවරට ගියාට පස්සේ. දැන් ඉර අවරට යන්නේ සාමාන්‍යයෙන් මධ්‍යම දහවල් 12 වෙනකොට ඉර අවරට යනවනේ. එතකොටනේ ඒ ඉර අවරට ගියාට පස්සේ කියන්නේ දවල් 12 ඉඳන් ඊට පස්සේ ඊළඟ දවසේ ඉර මුදුන් වෙනකම්. ඒ කියන්නේ ඉර සමහර විට ආයේ ඒ කියන්නේ පාන්දර වෙනකම්. පාන්දර නෙමෙයි ඒකට කියන්නේ ඉර පායනකම්. ඉර පායනවා සමහර වෙලාවට උදේ 5:00 විතර වෙනකොට පායනවා ඉර. එතකොට අන්න දවල් 12 ඉඳන් පොය දවසේ දවල් 12 ඉඳන් ඊළඟ දවසේ ඒ කියන්නේ පොයට පහවදා දැන් මේ. ඒතර පොයදා පහවදා දවසේ උදේ 5:00 වෙනකන් පොය දවසේ දවල් 12 ඉඳන් ඊළඟ දවසේ උදේ 5:00 වෙනකන් තමයි අන්න විකාලය කියන එක තියෙන්නේ. කාලය තමයි යන්න ඒ අතරේ ආහාර ගන්න පුළුවන් ඕන වෙලාවක ඔන්න උදේ 5:00 ඉඳන් දවල් 12 වෙනකන්. එහෙමයි සම්. ඒ අතරේ ඕන වෙලාවක ආහාර ගත්තට ආහාර වේල් Tamanට කැමති විදිහට ආහාර ගන්න පුළුවන්. උදේවරුවේ තමයි නේද? එතකොට උදේවරුවේ කියන්නේ. උදේවරුව. උදේවරුව තුල අන්න ආහාර ගන්න මේක තමයි කාලය. එහෙමයි. එතකොට සවස ගිලන්පස ගන්නවා කියන එක විකාල භෝජනයට අයිති නෑ. එතකොට ගිලන්පස කියන්නේ නෙස්ටමෝල් ගන්න බෑ වෙලාවට. හෝර්ලිස් බොන්න බෑ. එතකොට ඒක බර ආහාරයකට අයිති වෙන්නේ. ඒක වෙලාවට මේ වෙලාවට බනිස් ගෙඩියක් කන්න බෑ. එහෙමයි. ඒ රෝල්ස් එකක් බොන්න බෑ. මයිලෝ එකක් බොන්න බෑ. සමහර වෙලාවට සමහර අය කියනවා විකාලෙට සමහර අය හිතනවා ඉතින් මයිලෝ එකක් එහෙම බීවට කවන්නේ ඒක අයිති වෙන්නේ. දැන් ඒක විකාල ආහාර. එහෙමයි. එතකොට මොකද කිරි මිශ්‍ර දෙයක් අපි ගත්තොත් ඒක විකාලෙටයි අයිති වෙන්නේ. දේශනාව තුළ තියෙන්නේ ගිලන්පස විදිහට අනුදැනලා තියෙන සියලු ඵල රසයන් සහ බේසජ්ජකන්දකේ තියෙන මේක භාගතුන දේශනා කළ විනී සියලු ඵල රසයන් සහ කොළ රසයන් අනුදනිමි. එහෙමයි ස්වාමී. එතකොට අන්න ගිලන්පස විදිහට තමන්ට පුළුවන්. දැන් අපි ඉරමුසු තම්බ ලබනවා. ඉතින් ඵල රසයන් ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. ඊට පස්සේ ඔන්න පැෂන් ගෙඩියක් හදන් බොනවා. අඹ ගෙඩියක් මිරික ගන්නවා. එතකොට යුෂේ ගන්න එක. එහෙමයි. ඒක විකාලයට අයිති වෙන්නේ. කෑලි මේ කෑලි තියෙනවනේ ඒවා පෙරලා ගන්න ඕනේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඔන්න තේ බොන්න පුළුවන්. ඊට පස්සේ කෝපි බොන්න පුළුවන්. අන්න විකාලයට අයිති වෙන්නේ. කිරි ගන්න බෑ. කිරි බර ආහාරයක් විදිහට තමයි තියෙන්නේ. එහෙමයි. ඒතර එහෙම තමයි විකාල භෝජනයේ ශික්ෂාපදයේ එතනද විස්තර වෙන්නේ. විස්තර කරන්න පුළුවන්. ඊළඟට තමයි මොකද්ද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඇහුවා. එහෙමයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සත්‍තිස් කියන වචනේ තේරුම 37 කියන එක. එහෙමයි. බෝධිපාක්ෂික කියලා කියන්නේ පාක්ෂික කියලා කියන්නේ මුල් වෙන කියන එක. බෝධි කියන්නේ අවබෝධය. එතකොට අවබෝධයේ පිණිස මුල් වෙන කාරණා 37. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මුල් වෙන කාරණා 37ක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. ඊට පස්සේ සතර ඉරිදිපාද. පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග,
ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. අවසරයි ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ඔබට අපි මතක් කරන 0112 548 400 ඔස්සේ කතා කරන්න පුළුවන්. ඔබ දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙනකොට රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ප්‍රශ්නය පැහැදිලිව ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ආරාධනා කරනවා ඔබ මේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳින්ම අඩු කරලා කතා කරන්න කියලා. එතකොට අපිට ප්‍රශ්නය පැහැදිලිව ලබා ගන්න පුළුවන්. නැත්නම් හොඳයි. ඒ විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා මතක් කරගන්නවා. ඉතින් අපි සාකච්ඡා කරමින් සිටිය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ කුසල ධර්මයන් වැඩෙන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව. ඒ අතරවාරයේ අපි ඔබේ ප්‍රශ්නත් සම්බන්ධ කරගත්තේ. ස්වාමීනි අපි නෙක්ඛම්ම සංකල්පය ගැන ඔබ වහන්සේ අපිට කරුණ පැහැදිලි කරා. අපි කතා කරන්නේ නෙක්ඛම්මය ගැන අන්න ඒකන නෙක්ඛම්මේ ආදීනව ගැන සීකන අපි ගිනි අඟුරු වලක් වගේ කියලා කතා කරා. ඊට පස්සේ තමයි නෙක්ඛම්මේ ආදීනව ගැන හොඳට තියෙන පෝතලී සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ ඔන්න කියව ගන්න පුළුවන් කෙනෙකුට. ඒ උපමා හැටියට කාමයේ ආදීනව සිහි කරන ගැන. ඒකේ භාගතුන ඒ පෝතලී සූත්‍රය, අලගද්දූපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායමයි තියෙන්නේ. එතකොට අන්නේ සූත්‍ර අරගෙන කෙනෙකුට කියව ගන්න පුළුවන්. මේ සූත්‍ර වල තියෙන මොකද්ද මේ ඒ තමයි මේ කාමයන් කියන්නේ හරියට බලු පැටියකට හම්බෙච්ච මස් කට්ටක් වගේ කියලා. එහෙමයි ස්වාමී. දැන් බලු පැටියාට මස් කට්ට දුන්නට පස්සේ හපන්න අර බලු පැටිය දාගෙන මස් කට්ට හපනවනේ. ඒ හපනකොට බලු පැටියගෙම අන්න විදුරු මහ තුවාල වෙනවා. තුවාල වෙනකොට ඒ බලු පැටියටම අන්න ලේරහ දැනෙනවා. දැනෙනකොට අර සතා මොකද හිතන්නේ? මේ මස් කට්ටේ රහ තමයි කියලා තව දාගෙන කහපනවා. හැබැයි තුවාල වෙන්නේ කාගේද? තමාගේම කට තමයි බලු පැටියගේම කට තමයි තුවාල වෙන්නේ. ඒ වගේ තමයි කියන මේ අපිත් මේ කාමයන්ට අහුවෙලා ඉන්නකොට. දැන් මේ කාමයන් මුල් කරගෙන අපි සාමාන්‍යයෙන් ඇත්තටම කතා කළොත් අද මිනිස්සෙක් රස්සාවක් කරන්නේ කොයි දේවල් ඔක්කොම කාමයන්ට ආසාවෙන්නේ. එහෙමයි සර්. ගියක් දොරක් හදාගන්න. ඉතින් ওই විදිහට කරන්නේ. දැන් හිතන්න සමහර අය පාරේ වැඩ කරනවා. ඒතර අවුවේ කරකුට්ටන් වෙවි වැඩ කරගෙන මාසෙ අන්තිමට අපි හිතන්න කොන්න පඩියක් හම්බෙනවා කියලා අතට. ඒක මොකක් හරි යම් ආයතනයක වැඩ කරනවා බොස් ළඟින් බැනුම් අහා අම්මමෝ නැතුව බැනුම් අහනවනේ සමහර අය. ඒතර ওই විදිහට බැනුම් අහා ඔන්න වැඩ කරනවා. එතකොට ඒ මිනිස්සයා ඒ වැඩ කරගෙන ඔන්න යන්තම් පඩියක් හම්බෙනවා අතට. රුපියල් 30000 35000 725 ඔන්න හම්බෙනවා. එතකොට හම්බුණාට පස්සේ දැන් මේ මිනිස්සයාට මතක නැහැ මේ මම මේ අම්මමෝ නැතුව බැනුම් අහා ගත්ත එකේ සල්ලි නේද කියලා මතක නැහැ. එහෙමයි ස්වාමී. එතකොට එයා හිතන්නේ අන්න ඒකෙන් වහම අතර දැන් අර බලුකුක්කකින් අර ලේ වැగిරෙනවා වගේ තමයි. ආයෙ මෙයා මොකද කරන්නේ? ආයෙකම තමයි. ආයෙත් අර විදිහට බැනුම් අහා ඉතින් අනේ එහෙමයි කිය ආයෙන පිටිපස්සේ. ඒක තමයි මේ කාමයේ ස්වභාවය කියනවා භාග්‍යතුන් වහන්සේ. මේක තමයි කාමී යථාර්ථය. දැන් අර මිනිස්සයා දැන් අවුවේ කරකුට්ටන් වෙයි ඔය මාසෙ අන්තිමට රුපියල් කීයක් හරි හම්බෙනකොට එයාට මතක නෑ මේ මගේ වෙහෙසෙන්නේ නේද? අරයට අර කාමයේ මත් වෙනකොට සියල්ල අමතක වෙනවා. ඒක තමයි දැන් අද අපි මේ කතා කරන ද්වේතානුපස්සන සූත්‍රෙහිදී අවිද්‍යාව නිසා දුක වැහෙනවනේ. අන්නේ වහනවා කිව්වේ ආන්නේ ඒකයි. එතකොට එයාට සියල්ල යථාර්ථය එයා කියන්නේ වැහිලා එතකොට. එතකොට දැන් අපි ගත්ත සමහර ගුරුවරු දැකලා හිතුවා අපිට උගන්වපු ගුරුවරු එහෙම හිටියා ටියුෂන් වල චෝක් නාගෙන මුළු ඇඟේම. ඉතින් පස්සේ පිනහළු පිළිකා හැදිලා සමහර ගුරුවරු මලා. ඉතින් ඒ කාඩ් එක කපලා අර ලක්ෂ ගාණක් සල්ලි හැම්මගෙන මේ මං චෝක් නාගෙන උගන්වපු එක නේද කියලා මතක නැහැ. එහෙමයි සම්. ඉතින් ඒ වගේ යථාර්ථයේ සැබෑ ඒ කියන්නේ ගැඹුරට දකින ඥානයක් තමයි නෙක්ඛම්මේ සිහි කිරීමෙන් ඇතිවන්නේ. නෙක්ඛම්මේ කියලා කියන්නේ විරාගී බව, නොවැල්ම කියන එක. නෙක්ඛම්මේට සමහර අය ගොඩක් ගරහනවා. නෙක්ඛම්මේට සමහර අය ආස නැහැ. කාමයටම ආස. ඒ ලාමක සිතකින් ඉන්න කෙනෙකුට මේ ස්වභාවයක් තේරෙන්නේ නැහැ. ඒ ලාමක බවින් අයින් වෙන්න ඕනේ. ඒ අයින් වීම තුන නෙක්ඛම්මයෙන් අයින් වීමෙන් ඇති වෙනවා යම් සැපයක්. ඒකට කියන පවිවේක සැපය. එහෙමයි සර්. හුදකලා සැපය. ඒකයි මේ මුනිවරයන් වහන්සේලා කියන්නේ මේ වනාන්තරයේ මේ මිනිසුන්ගෙන් අයින් වෙලා ඉන්න එකේ තියෙන සැපය මේ සැපය කියන්නේ මහා සැපයක් කියනවා. එහෙමයි. මිනිස්සුන්ගෙන් ඉන්න එක දැන් මිනිස්සුත් එක්ක කටයුතු කරනකොටම දැන් ඒ ලාභයේ සත්කාරයේ කීර්තිය ප්‍රශංසාව ලැබෙනකොට අපිට මිනිස්සයාම නියෝන වෙන්නේ. නමුත් එයින් අත් වෙලා ලබන සැපයත් එක්ක අන්න ඒකේ මුනිවරු ඒ සැපයට ආස කළේ. ඒකයි මුනිවරු ඒ සැපේ ආස කරන්න කියලා ශ්‍රාවකින්ට කිව්වේ. ඒකයි අපගේ මහා කස්සප මහරහතන් වහන්සේම නෙක්ඛම්ම සැපේ ගැන තියෙන ඒ දේ වර්ණනා කළේ. භාග්‍යතුන් වහන්සේ අහනවනේ ඇයි කස්සපේ ඔබ මේ දුතාකින්නේ? ඔබ ඇයි මේ විදිහට මේ ආරණ්‍ය වාසික වෙන දැන් වයසයි ඔබ එන්න මෙහෙම ඉන්න මෙතෙන්ට වෙලා කියනවා.
අනේ ස්වාමීනි මේ නෙක්ඛම්මේ තියෙන ආනිසංස ගැන, මේ හුදෙකලාවේ තියෙන ආනිසංස ගැන, මේ දුතාංගයන්ගේ තියෙන ආනිසංස ගැන මම දන්න නිසා අනිත් පිටිපස්සෙන් එන අයට අනුග්‍රහය නිසා තමයි මම මේ වයසක වෙලත් මේ විදිහට මේ වගේම ඉන්නේ කියනවා. එතකොට බලන්න ආදර්ශය දුන්නේ Taman ක්‍රියාවේදීලා. අද වගේ අපි වගේ මේ කියලා හොයි කියලා නතර කරේ නේ උතුමන් වහන්සේලා. අන්න ඒකයි අදයි එදයි වෙනස. එතකොට ආන්න ඒකයි නික්කම්මිය කියනදී මුනිවරයන්ටම විශේෂ දෙයක්. ගුණවතුන්ටම අයිති දෙයක් උනේ අන්න ඒකයි. එහෙමයි. ස්වාමීනි මේ මොරටුවෙන් ශ්‍රීලාල් මහත්මයා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. දැන් ටෙලිනාට්‍ය රූපවාහිනී ආදී බලනකොට ඇස කන මේ පිනවීම ගොදුරු වෙනව නේද? කොහොමද එහෙම? පිනවීමක් තමයි තියෙන්නේ. ඉතින් පිනවන්නේ නැත්තම් දැන් පිනවෙන දේනේ අපි කොහොමද බලන්නේ? එහෙමයි. දැන් ටෙලිනාට්‍ය හැමදාම තියෙනවනේ එක එක විවිධ ආමුතු නම් වලින් තියෙනවනේ. හින්දි තියෙනවා, කොරියන් කියයි, අරවා කියයි, මේවා කියයි. ඔය තියෙන එක එක නම් වලින්. එහෙමයි. නයි කතා, පොළොන් කතා ඔය තියෙන්නේ. එතකොට සමහර එයා ආස මොකද නයි කතාවට දෙයා ඉෂ්ටකාන්තමනේ නයි කතා බලන්නේ. එයා ආස පොළොන් කතාව වලට දෙයා ආස පොළොන් කතාව බලන්නේ. එහෙමයි. එතකොට ඒ ඉතින් ඉෂ්ටකාන්තම නා විදිහට තමයි යන්නේ. කාමයේ තමයි. එහෙමයි. ඊට අනුව දැන් තියෙන භයානකම ඒක නෙමෙයි උතන. භයානකම දැන් ඔය නයි කතා පොළොන් කතා බලන මිනිස්සුන්ට වෙන්නේ නාගලෝක ගිහිල්ලා ඉපදෙනවා. එයාගේ විඥානය පිහිටන්නේ ඒ අනුව. දැන් ඕකට හොඳම උදාහරණය තමයි අර අපේ අනගාരിക ධර්මපාලතුමාගේ අර වැඩසටහනේදී අර පාරපේ ස්වාමීන් වහන්සේ කියපු කතාව. මෙදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ. ඒ නයි කතා පොළොන් කතා බලන ළමයිට හින්දි විදිහේ දැන් ඉස්සර අපේ සිංහල කොල්ල දන ගහලා අම්මට වැන්දන. අද මේ කොල්ල වදින කරලා එහෙම කරලා ගන්න කෙන කොටනවා වගේ නේ වඳින්නේ. එතකොට අර ඒ කොටන ස්ටයිල් එක පුරුදුන්නේ අර වගේ. එතකොට ඒක ඒ විදිහම තමයි දැන් ඒ අදහස ආවේ අර විඥානයන ක්‍රියා කිරීම දැක්කපු දෙයින් ගත්තේ. එහෙමයි. එතකොට නයි කතාව වුණා නාග ඩාන්ස් තමයි ආස කරන්නේ. නාග කතා තමයි ආස කරන්නේ. නයි පොළොංගු විදිහට තමයි ඉන්න ආස කරන්නේ. අනිවාර්යෙන් නාග ලෝකේ තමයි ඊට පස්සේ උපදින්නේ මලාට පස්සේ. ඕ වගේ ආදීනව අදෙන්නේ මලාට පස්සේ බලා ගන්න තියෙනවා. ස්වාමිනේ මේ විදිහට ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප දේ ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප යමක භාගතුන් වහන්සේ දේශනා කරනවා සමාධි භාවනා සූත්‍රයේ දේශනා කරන්නේ කොහොමද? යමක් සතුටින් පිළිගනීද අභිනන්දති අභිවදති තංච අජ්ජෝසාය තිට්ඨති. යමක් සතුටින් පිළිගනීද යමක ಗುಣ කියයිද යමක ಗುಣ කතා කරයිද ඒ කෙරෙහිම තණ්හාවෙන් බැසගෙනීද ඔහුගේ සිත පිහිටන්නේ එතනයි කියනවා. එහෙමයි. ඕක තමයි නයි කතාවට කියන්නේ තියෙන්නේ. එහෙමයි අවසරයි ස්වාමිනේ. එතකොට අපි ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප දෙයින් බැහැරව අපේ හිත කවර තැනකද පිහිටවා ගන්න. එතකොට ඉෂ්ඨකාන්ත මනාප ස්වභාවයේ ප්‍රියමනාප ස්වභාවය බැහැර වෙන්න නම් ඇත්තටම අර විදිහට ආදීනව සිහි කරන්න. යමක ආදීනව සිහි කරනකොටනේ යාම ඒ කෙරෙහි කලකිරෙන්නේ. එහෙමයි සර්. එතකොට ඒ කෙරෙහි කලකිරුණාට පස්සේ ඒ ආදීනව කියන එක අපේ භාගතුන දේශනා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයේ සිහි කිරීමයි. එහෙමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යමක තියෙන ස්වභාවය කෙනෙක් හරියටම කල්පනා කළොත් අනිත්‍ය දෙය හැමදේම තියෙන යථා ස්වභාවනේ සත්‍යනේ අනිත්‍යයි කියන එක. එහෙමයි සර්. අපි නිට්ටයයි කියලා හිතන් හිටියට යථාර්ථය මොකද්ද? අනිත්‍යයි. අපි සැපයි කියලා හිතන් හිටියට යථාර්ථය මොකද්ද? දුකයි. අපි ආත්මයි කියලා හිතන් හිටියට යථාර්ථය මොකද්ද? අනාත්මයි. එතකොට අනිත්‍යදී අනිත්‍යයි කියලා යමෙකුට සැබෑ ලෙස සිහි කරන්න පුළුවන් නම් දුක්දී දුකයි කියලා යමෙකුට දකින්න නෙමෙයි අඩ වශයෙන් සිහි කරන්න හරි පොඩි වෙලාවක් හරි පුළුවන් නම් යමෙකුට අනාත්මදී අපේ මේක අනාත්මයිනේ කියලා තප්පර දෙක තුනක් හරි සිහි කරන්න පුළුවන් නම් අන්නේ තුල ඔය අනිත්‍ය දුක් අනාත්මය දැකීම කියන වචනේ භාගතුන දේශනා කරන්නේ ආදීනමයි කියන එකයි. ඔහු ආදීන ප්‍රකට වීමත් එක්ක භාගතුන දේශනා කරනවා එයාට ඊළඟට ඇති වෙන්නේ කලකිරීමයි කියන එක. එහෙමයි. ආදීනව දකින්න කෙනා තමයි කලකිරින්නේ. කලකිරෙන කෙනා තමයි ඒ අහුවෙලා ඉන්නේ කියන චන්දරාග නිසා කියනවා. ඡන්දය කියන්නේ කැමැත්තෙන් බැඳී යාම නිසා කියනවා. ඒ ආදීන ප්‍රකට වීම නිසා තමයි අර කෙනාගේ කැමැත්තෙන් බැඳී යන චන්දරාගේ ගැලවෙන්න එක උපකාර වෙන්නේ කියනවා. එහෙමයි. එතකොට ගැලවෙන්න උපකාර වෙන මුල්ම දේ තමයි අනිත්‍ය දුක්ඛනාත්මසේ අන්න විමසනවද යමක ඇස කන නාසය දිවකය මනස වේවා රූප ශබ්ද ගන්ධ රස වේවා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කුමන හෝ විදියකට අනිත්‍ය දුක්ඛ අනාත්ම යම් කිසි විදියකට දකීද ඔහුට අවබෝධය තමයි ඇති වෙන්නේ. ස්වාමිනේ එතකොට අපි යමකට කැමති සතුටුයි කියලා බැඳිලා ඉන්නවා නම් අපේ අවබෝධය යමකට සතුටුයි කැමති කියලා බැඳීම තුල ඇත්තටම තියෙන්නේ යම් කිංචි යමක් අපි දේශනාවෙත් කතා කළානේ. දේශනාවෙත් භාගතුන දේශනා කළේ මොකද? රූපං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති. ඔබ රූපේද සතුටින් පිළිගන්නේ
පිළිගත්තේ දුකයි. එහෙමයි ස්වාමීනි. ශබ්දයේද සතුටින් පිළිගත්තේ දුක. දැන් අපි හිතමුකෝ රූපයේ සතුටින් පිළි අරගෙන ඔය දැන් අපි හිතමුකෝ අපි සාමාන්‍ය මනුස්ස ලෝකෙම අපේ ගෙවල් වල සිදුවෙන සිද්ධියක් අපි කතා කරමුකෝ. රූප සතුටින් පිළිවගෙන පෝරුවේ නැගලා පොල් බිඳලා ඔන්න දැන් ජෝඩුව බැහැලා පොට්ටිනි ගහලා යනවනේ දැන්. දැන් ගිහිල්ලා සතුටින් පිළිගත්ත දෙහිනේ පස්සේ දුකයි කිය මේ නැහැ. අපි බන්දලාද අපි අසපුවට වෙලා අනේ ස්වාමීන් වහන්සේ මෙහිමයි මේ කරදර අර කරදර මේ කරදරක ගයන්නේ. එතකොට ඒ තමන් සතුටින් පිළිගත් එකම තමන්ට පස්සේ දුක විදිහට ඇවිල්ලා ඉන්නේ. ඔය තේරෙන යථාර්ථය අපි මේ සරල උදාහරණයක් ගත්තේ. ගැඹුරු උදාහරණ නෙමෙයි. ඔය පෙරි සරල උදාහරණයක් ගත්තේ. අහන්නේ ඒකයි. ඒකේත් අන්න දුක පිණිස එනවා කිව්වේ ඒකයි. එහෙමයි. අවසර ලැබේවා ස්වාමීනි. අපට ඇමතුමක් ලැබෙනවා නාරම්මලින් සුමනාවති මහත්මිය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පෙරවන් සරණයි පින්න ස්වාමීන් වහන්සේ. මට කියන ප්‍රශ්නේ දැන් අපි මේ පංචේන්ද්‍රයන් පිළිබඳව අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියනවා. ඒ වගේම අපි කියනවා ඇස අනිත්‍යයි විපරිණාමයටපත් වෙයි අන්න ස්වභාවයටපත් වෙයි කියලා. අනිත් ඉන්ද්‍රියන් පිළිබඳවත් ඒ වගේ මෙනෙහි කරපුවාම අපිට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියන්නේ? හොඳයි පින් දෙනවා අවසරයි ස්වාමීනි. ප්‍රතිලාභය තමයි ඒකේ ඒ අනිත්‍යයි දුකයි විපරිණාමයි කියලා සිහි කරන දේම තමන්ට අවබෝධ වෙන එක. එහෙමයි ස්වාමීනි. අනිත්‍යයි කියලා සිහි කිරීම තුළින් තමාටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ අනිත්‍යම තමයි. දුකයි කියලා සිහි කිරීම තුළින් මේක දුකයි කියන එක තමයි අවබෝධයටපත් වෙන්නේ තමන්ට. සාක්ෂාත් වෙන්නේ. එහෙමයි. තමන්ට තමා තුළින් දකින්න හම්බෙන්නේ. අනාත්මයි කියලා සිහි කිරීම තමයි අනාත්මයි කියලා තමා තුළින් දකින්න හම්බෙන්නේ. එකපාරක් දෙපාරක් සිහි කළා කියලා මේක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිතර දැන් හැම භාවනාවකම ගත්තොත් අනිත්‍ය භාවනාව වේවා අසුභ භාවනාව වේවා බුද්ධානුස්සතිය වේවා මෛත්‍රී භාවනාව වේවා ඒ හැම භාවනාවකම භාග්‍යවතුන් දේශනා කරන්නේ භාවිතා කරන්න කොහොමද බහුලී කතා බහුල වශයෙන් යානි කතාවේ වතු යන්නේන ගමන් ඊට පස්සේ වත්තු කත වස්ත්‍රයකද වස්ත්‍රයේ ඇඳුම කියන එක අපේ ඇඟේ හැම වෙලෙම එලිලා හිටිනවනේ. එහෙමයි. ඒ වගේ වත්තු කත ඒ වගේ හැම වෙලෙම තියෙන්න ඕනේ කියන මේ අරමුණ තුළ. එහෙමයි. ඒතකොට ඒ විදිහට සිහි කරන කෙනෙකුට තමයි ඉතින් යමක යථාර්ථය අවබෝධයක් කරන්නේ. දැන් අප මහ බෝසතාණන් වහන්සේ වහා ඇති වෙනවනේ දැන් ඒ කලකිරීම තුළ ඒ අනිත්‍යයි කියන සංඥාව තුළ හිටපු නිසානේ නලගලන්ගේ ස්වභාවයන් දැකලා කලකිරීම ඇති වුණේ. දැන් බලන්න අප බෝසතාණන් වහන්සේ රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ රාහුලෝ ජාතම් බන්ධනෝ රාහුලියෙක් උපන්නා බැඳීමක් බන්ධනයක් ඇති වුණා කියලා. දැන් බන්ධනයක තියෙන ආදීනව ස්වභාවය කල්පනා කරමින් නූණින් ඉවසමින් නිතර ඉන්න නිසානේ අපේ මේ දැන් බන්ධනයක් ඇති වුණා කියන සංඥා වහා ඇති වෙන්නේ. දැන් අද කාලේ කොයි තාත්තටද එහෙම ඇති වෙන්නේ? දැන් අද කාලේ එහෙම තාත්තෙකුට ඔහොම ඇති වුණොත් අල්ල තව මිනිස්සෙකුට කිව්ව ගහනවා කන්ට ගහනවනේ ඒ තාත්තට. පිස්සු දහලොත් තමසේ මේ ළමයි හදලා මේ බන්ධන වුණා කියලා කෑ ගහන්නේ කියලා ගහනවනේ. එතකොට බලන්න මේ කලකිරීම නූණින් ඉමසපු නිසානේ ඇති වුනේ. ඒ විමසමු තුළ ස්වභාවය තුළ ඉන්න නිසානේ ඇති වුනේ. මේ බැඳීමක් ඇති වුණා දැන් මගේ මාර්ගයට බාධායි. මේ බැඳීම් නිසා තමයි දුක හටගන්නේ කියලා. එතකොට ආන්න ඒකයි මේ බෝසතාණන් වහන්සේගේ අපමහා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය කියන එක. අන්න ඒකයි ආශ්චර්යය කියලා කියන්නේ. අද කාලේ අර මිනිස්සු බයින් එක එකල ආශ්චර්යවත් අద్భుත කාරණාවක්. එහෙමයි. ආන්න ඒකයි. ස්වාමීනි ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු වේවා. අපේ කාලේ නිමා වෙලා තියෙනවා ස්වාමීනි. පුණ්‍යානුමෝදනාවට වෙලා උදා වුණා. අවසරයි. ඉතින් අද දින ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ හවස් වරුවේ ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ නම්බර 1606 කොට්ටාව පාර පන්නිපිටියන ලිපිණේ පදිංචි පින්වත් දිනේශිකා සන්ධ්‍යාමලී මෙනවිය සහ වෛද්‍ය නිවිල් ප්‍රනාන්දු රෝහලේ ඒ වගේම 9 වෙල්ස් රෝහලේ රසායනාගාර කාර්ය මණ්ඩලයේ ඇතුළු ඒ කලණ මිතුරු පිරිස විසින් කියලා සඳහන් කරනවා. ඉතින් අද උදෑසන සිට මේ මොහොත දක්වා රැස් කරගත්තා වූ අප්‍රමාණ සීල පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමති සීලෝම දෙවිවරුන්ට සක්දේව රජුන් ප්‍රධාන තවුසවැද සීල දෙවියෝ මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. දතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණින සතරවරම් දේව මහරජ දරුවන් ඒ වගේම ආලවක සෙන්පතිතුමාණන් සීවක සෙන්පතිතුමාණන් ඇතුළු සීලුම සෙන්පති දේවරුද ඔබ අප සීලු දෙනාගේම ඉෂ්ඨ දේවතාවරුන් වහන්සේලා සුමන සමන් දෙවිනුදුන් උපුල්වන් දෙවිනුදුන් ඇතුළු
ලක්දිව බුදුසසුන සුරකින නානා නම්ගොත් වාසී සීලූම දෙවියෝද සීල බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්බීමට අධිග්‍රහිතව සිටින්නා වූ සීල දෙවියෝද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන සීල දෙවියන් බ්‍රහ්මීන් දිව්‍ය ආයුෂ වර්ණ සුභ බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග පඤ්ඤායන සේක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුන සීල දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂාව උදව් උපකාර ඔබ අප සියලු දෙනාටද සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ පින අද දින දායකත්වය දරුවේ පින්වතුන් නමින් මීට දින කිහිපයකට ඉහතදී මිය පරලොව ගිය ශීලා ප්‍රේමතිලක මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම 2014 වසරේ පිළිකා රෝගයේ හේතුවෙන් මිය පරලොව ගිය ඥානවතී කාර්යවස මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සීලු දෙනා නමින්ද යම් ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙන ඇද්ද ඒ සියලු ඥාති වර්ගයාද මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ පින දායකත්වයේ දරූ ඒ පින්වත් දිනේශිකා සන්ධ්‍යාමලී මෙනවිය ඒ වගේම වෛද්‍ය නිවිල් ප්‍රනාන්දු රෝහලේ සහ 9 වෙල්ස් රෝහලේ රසායනාගාර කාර්ය මණ්ඩලයේ සෑම දිනාට ඒ කලණ මිතුරු සෑම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්නේ හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනීය දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. ඒ පින්වත් හැම දිනා කරන කියන්නේ රැකී ආරක්ෂා කටයුතු ආදිය ඒ වගේ මේ පවුල්වල සියලු දෙනාගේ ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දෙත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටම තුන්වන්ගේ සරණින් දිවිරේක වරණින් සුවසේ තව තවත් පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනක් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ පින ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස උපකාර වෙත්වා. ඒ වගේම මේ පින් සීලු ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝාය සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. මහා සංඝරත්නයටත් සුවසේ කිසි බාධා කරදර හිරියර පීඩාවකින් තොරව පිළිවෙත් පුරන්න මේ පිනත් ඒකාන්තේම උපකාර වෙත්වා. ඒ වගේම මේ පින් ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය ගුරුවර නේද හිත මිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන නන් අයරින් උදව්පකාර කරන සිව්පසයෙන් අපපකාර කරන සියලු දෙනාටත් මේ පින් සම්මිලස අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ඔබ අප සියලු දෙනා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂා වෙළෙනදාම් ගොවිතැන්පත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දැත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරියර පීඩාවකින් තොරව තුන්වන්ගේ සරණින් දෙවිරේක වරණින් සුවසේ ආරක්ෂාවෙන් යුක්තව තව තවත් පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනක් ඒකාන්තයෙන්ම ඔබ අප සියලු දෙනාට උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ හවස් වරුව මුළුල්ලේම අප වෙනුවෙන් වැඩම කොට ධර්මයෙන් අනුශාසනා පවත්වා වදාළ පින්වන්ත මහ සංඝරවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අප රැස් කළ මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු.
ඉතින් හවස්වරුවේ පින්කමෙහි සැදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 1606 කොට්ටාව පන්නිපිටිය යන ලිපිනේ පදිංචි පින්වත් ඩිනේෂිකා සන්ධ්‍යාමලී මෙනවිය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සහ 9 වේල්ස් රෝහලේ රසායනාගාර කාර්ය මණ්ඩලය ඇතුළේ කලන මිතුරන් හැමදෙනාම අපි තාම දයාවෙන් පින්වත් ඔබ හැමදෙනා සමග සිහිපත් කරගන්නවා. ඒ වගේම අද දවසේ පෝදා සත්‍යන්ත සීල භාවනා පින්කම්හි නිෂ්පාදන කණ්ඩායම ඒ සියලු දෙනාත් මෙත් සිතින් සිහිපත් කරගෙන අපි වැඩසටහන නිමා කරන්න සූදානම් වන්නේ. එහෙමනම් රත්නත්‍රේ පාමුලට පැමිණ ජීවිත වලට රැකවරණය සලස ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සමුගන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.